මොකද ප්‍රශ්නය මම ආයිත් කියන්නම් එක්තරා පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 19ක් නම් ඔහු එම වසර තුල ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල ආදායම් බදු මුදල කොපමණද? එතකොට ඔබට මතක ඇති අපි පහුගිය සතියේදී සාකච්ඡා කරා වගුවක් ගැන නේද? ඔයගොල්ලන්ට අච්චු පොතේ දීලා තියෙනවා වගුවක්. ඒතර මේ වගුවට අනුව තමයි අපි මේ ප්‍රශ්න කරේ මතක ඇති. මෙන්න තියෙනවා වගුව. මොකද්ද උනේ? කිසියම් පුද්ගලයෙක්ගේ පළවෙනි ලක්ෂ 5 අවුරුද්දට ලබන මුල්ම ලක්ෂ 5 ආදායමක් තියෙනවා නම් එයාගේ ඒ ලක්ෂ 5ට කිසිම ආදායම් බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 4ට 104ක් ගෙවන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂ 5ට ඊළඟ ලක්ෂ 5ට 104ක් ගෙවන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂ 5ට 108ක් ගෙවන්න ඕන. ඊළඟ ලක්ෂ 5ට 112ක් ඔන්න ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රතිශතය වැඩි වෙවි යනවා. හරිද? හරි. එහෙනම් අපි කොහොමද මේක කරන්නේ? වගන්ති ලියලා තමයි කරන්නේ මේක. ඉස්සෙල්ලාම එහෙනම් වගන්ති ලියන්න කලින් අපි පොඩි කටුසටහනක් හදාගත්තා. කොහොමද කරන්නේ කියන එක නේද? මම මේ පැත්තෙන් හදන්නම්. මෙයාගේ ආදායම් බලන්නකො ලක්ෂ 19ක්. එතකොට අපි මොනවද කරන්නේ? මේක ලක්ෂ 5 ගොඩවල් වලට වෙන් කර ගැනීමක් කරනවා. හරිද? ඔන්න මම 1 ලක්ෂ 5ක් අඩු කරනවා මේකෙන්. හරිද? එතකොට ඒ ලක්ෂ 5 මොකද්ද වෙන්නේ? ආදායම් බද්දෙන් නිදහස්. බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක නිදහස්. එතකොට මේ ලක්ෂ 5 අඩු කරාම අපිට තව දුරටත් ඉතුරු වෙනවා කීයක්ද? ලක්ෂ 14ක්. හරිද? එතකොට ඒ ලක්ෂ 14 අපි ආයෙමත් මොකද්ද කරන්නේ? ලක්ෂ 5 ගොඩක් වෙන් කර ගන්නවා. එතකොට බලන්නකෝ. එතකොට තව දුරටත් ඉතුරු වෙනවා ලක්ෂ 9ක්. හරිද? එතකොට බලන්න මේ දෙවෙනි ලක්ෂ 5ට අර වගුවට අනුව 105ක බදු මුදලක් මෙයා ගෙවන්න අවශ්‍යයි. හරිද? දැන් තව ලක්ෂ 9ක් ඉතුරු වෙලා තියෙනවා. ඒතර ඒ ලක්ෂ 9ත් ඕකට වෙනවා ලක්ෂ 5 ගොඩක් අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? තවත් ලක්ෂ 5ක් මේකෙන් වෙන් කරගන්නවා. එතකොට ඕගොල්ලෝ පේනවා තවත් ලක්ෂ 4ක් ඉතුරු වෙනවා. මෙන්න මේ තියෙන පළවෙනි ලක්ෂ 5 නිදහස්, දෙවෙනි ලක්ෂ 5ට 105ක්. මෙන්න ඊළඟ ලක්ෂ 5 105 නෙවෙයි 104ක් නේද? වගුවට අනුව 104ක්. තුන්වෙනි ලක්ෂ 5ට කීයක්ද? 108ක් නේද? ඔන්න මම වගුව ආයිත් ගන්නම්. 108ක් තුන්වන ලක්ෂ 5ට අය කරනවා. මේ තුන්වන ලක්ෂ 5ට 108ක්. ඊට පස්සේ ඊළඟ ලක්ෂ 5ට 112ක බදු මුදලක් රජය විසින් අය කරනවා. හරිද? එතකොට දැන් බලන්න තව ලක්ෂ 4යි ඉතුරු වෙලා තියෙන. එහෙනම් අපිට තව ලක්ෂ 5 ගොඩක් හදන්න බෑ. එහෙනම් මේ ලක්ෂ 4 මොකද්ද වෙන්නේ? අන්න අර තුන්වන හතරවෙනි කණ්ඩායමට අයිති වෙනවා. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක, මේක හතරවෙනි එක. එහෙනම් ඒ ලක්ෂ 4ට කීයක් අය කරනවද? 112ක බදු මුදලක් අය කරනවා. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි මේක වගන්ති ලියලා නේද? මේ ප්‍රශ්නේ ආදායම් බද්ද හොයන්න අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් බලන්න කොහොමද අපි මේක හදන්නේ කියන එක අපිට පුළුවන් මේ විදිහට කරන්න. මොකද්ද? මෙයාගේ ආදායම. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වගන්ති ලියන විදිහ දන්නවනේ නේද? මොකද මුලින්ම ලියන්නේ? ආදායම. ආදායම කියන්නේ මොකද්ද? වාර්ෂික ආදායම. හරි? වාර්ෂික ආදායම සමානයි කීයද? රුපියල් ලක්ෂ 19යි. හරිද? එතකොට මුල් ලක්ෂ 5 නිදහස්නේ. එතකොට නිදහස් නම් ඒකට බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි මෙන්න මේවා නේද? දෙවෙනි ලක්ෂ 5ට කීයක් ගෙවන්න ඕනද? තුන්වන ලක්ෂ 5ට කීයක් ගෙවන්න ඕනද? ඊට පස්සේ ඊළඟ ඉතිරි වෙන මුදලට කීයක් ගෙවන්න ඕනද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම දෙවන රුපියල් ලක්ෂ 5 සඳහා බදු මුදල. එතන කොහොමද අපි කරන්නේ? ලක්ෂ 5න් 104ක් බදු මුදල් විදියට අය කරනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? ලක්ෂ 5 වැඩි කිරීම 104. අද අපිට මේක සුළු කරගන්න පුළුවන්. මේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. කීයක් දෙන්නේ? 5000 වැඩි කිරීම 4. කීයක් දෙන්නේ? රුපියල් 20000ක්. හරිද? රුපියල් 20000ක්. එහෙනම් අපි ඊළඟට බලමු මේ හිව්වේ දෙවෙනි ලක්ෂ 5ට නේද? එහෙනම් ඔන්න මේක හරි.
මේ ටික හරි ඒක නිදහස්. ඔන්න දෙවෙනි ලක්ෂ පහ එව්වේ ඒක හරි. දැන් යනවා තුන්වෙනි ලක්ෂ පහට කීයක් මෙයාට ගෙවන්න වෙනවද බදු මුදල් විදියට. එහෙනම් අපි දැන් යනවා තෙවන රුපියල් ලක්ෂ පහ සඳහා බදු මුදල සමානයි මොකද කරන්නේ? ලක්ෂ පහෙන් 12ක් 8ක් කීයද කියලා බලනවා. මොකද තුන්වෙනි ලක්ෂ පහට 8ක් ගන්නවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙලා අපිට එනවා 5000 වැඩි කිරීම 8. කීයක්ද දෙන්නේ? රුපියල් 40000ක්. හරිද? ඔන්න ඒකත් හරි. මේ කොටසත් හරි. දැන් තව ලක්ෂ 5ක් නෑ ඊළඟ කණ්ඩායමේ ලක්ෂ 4යි ඉතුරු වෙන්නේ. ඉතින් ලක්ෂ 5ක් වෙනකම්ම මොකද වෙන්නේ? 12ක් තමයි අය කරන්නේ. එහෙනම් අපිට දැන් පුළුවන් මේ ලක්ෂ 4 සඳහා කොච්චර මුදලක් බදු විදියට ගෙවන්න වෙනවද? එහෙනම් අපි මොකද කරන්නේ? ඉතිරි රුපියල් ලක්ෂ 4 සඳහා ඉතිරි රුපියල් ලක්ෂ 4 සඳහා බදු මුදල මොකද්ද වෙන්නේ? ඉතිරි මුදල ලක්ෂ 4යි ඒක වැඩි කරන්න ඕන බදු ප්‍රතිශතය ඒ ලක්ෂ 4 සඳහා 12ක්. මේ බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා අපිට ලැබෙනවා කීයද උත්තරය? 4000 වැඩි කිරීම 12. එතකොට එනවා 48000. එහෙනම් එතනට එනවා රුපියල් 48000. හරිද? ඔන්න එහෙනම් අපි දැන් ඔක්කොම ප්‍රතිශත ටික හොයාගත්තා. දැන් තියෙන්නේ මොකද්ද? මෙයාගේ සම්පූර්ණ ආදායම් බදු මුදල කොච්චරක්ද කියලා හොයන්න. හරි මෙයා ගෙවන්න ඕන සම්පූර්ණ බදු මුදල කොච්චරක්ද? එහෙනම් අපිට පුළුවන් හොයන්න වාර්ෂික ආදායම් බදු මුදල. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි අර ගෲප්ස් විදියට හදාගත්තේ මේක. දෙවෙනි ලක්ෂ පහට 20000ක්, ඊළඟ ලක්ෂ පහට 40000ක්, ඊට පස්සේ ඉතුරු වුණ ලක්ෂ 4ට 48000ක්. හරි එහෙනම් මොකද කරන්න ඕනේ? මේ ඔක්කොම ටික එකතු කරන්නයි ඕනේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? 20000 එකතු කිරීම 40000 එකතු කිරීම 48000. හරි බලන්නකෝ 20000ට 40000ක් එකතු කරාම 60000යි 60000ට 48000ක් කීයද 1,80,000ක් රුපියල් 1,80,000ක් මෙන්න මේ ලක්ෂ 19ක වාර්ෂික ආදායමක් උපයන පුද්ගලයෙක් මේ වගුවේ විදියට අවුරුද්දට ගෙවන්න වෙනවා රජයට. පැහැදිලිද? ඔන්න එහෙනම් ආදායම් බදු මුදල මම තවත් උදාහරණයක් මගින් ගිය සතියේ කරපු දෙයම අපි ආයෙත් මේ කතා කරේ. හරි ඉක්මනට ඒක ලියා ගන්න ඕගොල්ලෝ. දැන් මේ වගේ ආදායම් බදු ප්‍රශ්නයක් ඕගොල්ලෝ කරනකොට මම හිතන්නේ මේ විදියට පොඩි කටුසටහනක් හදා ගන්න. මෙතන ඔක්කොම ගාන හදලා ඉවරයි අපි. මෙතනදි කරේ මොනවද අපි? ඒ ටික සුළු කරන එක. හරි පැහැදිලි නේද? ඒක හදාගෙන ඉවරලා පොඩ්ඩක් මට කියන්න. එතකොට අපිට ඉදිරියට යන්න පුළුවන් නේද? ඔව්. ඔයගොල්ලෝගේ ඔප්ෂන් එකක් මොකක් හරි භාවිතා කරන්නේ මැසේජ් එකක් එවන්න. එහෙම නැත්නම් අන්මියුට් කරලා කියත හැකි. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ අත පොඩ්ඩක් උස්සලා කියත හැකි නේද? රියැක්ෂන්ස් වල තියෙනවනේ නේද?
හරි. පැහැදිලි නේද? දැන් අපි මොකද කරේ මේ කිසියම් පුද්ගලයෙක්ගේ ආදායම දුන්නාම එයා ගෙවන්න ඕන බදු මුදල තමයි මේ හෙව්වේ නේද? දැන් එතකොට ඕකේ අනිත් පැත්තත් ඕගොල්ලෝ ප්‍රශ්න විදියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න. කිසියම් පුද්ගලයෙක් ගෙවන බදු මුදල දීලා අපෙන් අහනවා එයාගේ ආදායම කීයද? ඒ කියන්නේ මේ උදාහරණයෙන් මම ගන්නම්කෝ. අපිට මේ විදිහට දෙන්න පුළුවන්. එක්තරා පුද්ගලයෙක් තමන් උපයන මුදලේ තමන් උපයන ආදායමේ බදු මුදල් විදියට එක්තරා වර්ෂයක රුපියල් 1,08,000ක් ගෙව්වේ නම් ඔහු ලබන ආදායම කොපමණද? ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් මේකේ අනිත් පැත්තට අපෙන් අහන්න පුළුවන්. හරිද? එතකොට අපි බලමු ඒ වගේ ප්‍රශ්නයක් දුන්නොත් අපි කොහොමද මේක කරන්න කියන එක. හරි. එහෙනම් ඔයගොල්ලෝ අලුත් උදාහරණයක් ලියා ගන්න. අලුත් ප්‍රශ්නයක් විදියට ලියන්න මෙහෙම. හරි ලියන්න. ව්‍යාපාරිකයෙක් එක්තරා වසරක් තුල ගෙවූ ආදායම් බදු මුදල රුපියල් 84,000ක් නම් ඔහු එම වසර තුල ලැබූ ආදායම කොපමණද? හරිද? ව්‍යාපාරිකයෙක් එක්තරා වසරක් තුල ගෙවූ ආදායම් බදු මුදල් ප්‍රමාණය රුපියල් 84,000ක් නම් ඔහු එම වර්ෂය තුල ලැබූ ආදායම කොපමණද? හරි. අපි එහෙනම් බලමු මේ ප්‍රශ්නය කොහොමද කරන්න කියලා. හරිද? මේ ප්‍රශ්නේ අපි කොහොමද කරන්නේ? ඒ කියන්නේ දැන් කලින් දුන්නේ ආදායම දීලා නේද? ඕගොල්ලෝ බදු මුදල තමයි හෙව්වේ. දැන් දෙන්නේ ඒකේ අනිත් පැත්ත. බදු මුදල දීලා ඕගොල්ලන්ට කියනවා මෙන්න මේ අනිත් පැත්තටනේ රිවර්ස් එකට යන්න කියලා. හරි? මෙන්න මේ ආදායම කොච්චරද කියලා හොයන්න කියලා. හරි. එහෙනම් අපි බලමු දැන් මේක කරන්නේ කොහොමද? ඔන්න ඒ වගේ ප්‍රශ්නත් හරියට තේරුම් ගන්න ඒ වගේවත් ඕගොල්ලන්ට ලැබෙන්න පුළුවන්. මේක දෙපැත්තම දෙන්න පුළුවන් ප්‍රශ්න විදියට. හරි. ඔන්න දැන් බලන්න මේක කරන්නේ කොහොමද? අපි දන්නවා දැන් මෙයා මොකද්ද වෙන්නේ? මෙයා ආදායම් බද්දක් ගෙවනවානේ. කීයක්ද? රුපියල් 84,000ක ආදායම් බද්දක් මෙයා ගෙවනවා. ඒතර ආදායම් බද්දක් ගෙවන්න නම් ඒ පුද්ගලයාගේ ආදායම කීයට වඩා වැඩි වෙන්න ඕනද? කිසියම් පුද්ගලයෙක්ගේ ආදායම් බද්දක් ගෙවන්න නම් ඒ පුද්ගලයාගේ ආදායම කීයට වඩා රුපියල් කීයකට වඩා වැඩි වෙන්න ඕනද? රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි වෙන්න ඕනනේ. මොකද මුල් ලක්ෂ 5 නිදහස්. එහෙනම් රුපියල් ලක්ෂ 5කට වඩා මෙයාගේ ආදායම අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. මේ ටික නිදහස්නේ. හරි. එතකොට ඒ ආදායමට කිසිම මුදලක් බදු මුදල් විදියට ගෙවන්න නැහැ. හරි. අපි එහෙනම් බලමු පොඩ්ඩක් දෙවෙනි ලක්ෂ 5ක් ගියොත්. හරිද? මෙයාට දෙවෙනියට ලක්ෂ 5ක් තියුණොත් ඒකට
කොච්චර බදු මුදලක් ගෙවන්න වෙනවද? හරි අපි එහෙනම් බලමුකෝ මෙහෙම. දෙවන ලක්ෂ 5 සඳහා දෙවන රුපියල් ලක්ෂ 5ක් සඳහා ගෙවිය යුතු බදු මුදල. හරිද? කොහොමද ඒක ගන්නෙ? මුල් ලක්ෂ 5 නිදහස්. වගුවට අනුව කොහොමද? දෙවෙනි ලක්ෂ 5ට 104ක් ගන්නවනේ. දෙවෙනි ලක්ෂ 5ට 104ක් ගන්නවා. කීයක්ද වෙන්නේ බලන්න එහෙනම්. ලක්ෂ 5 වැඩි කිරීම 100න් 4. හරිද? පැහැදිලිද? ඔන්න දෙවෙනි ලක්ෂ 5ට අපි යනවා. හරි. එතකොට කීයක් දෙන්නේ බලන්න. බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙලා එනවා කීයක්ද? රුපියල් 20000ක් බද්ද විදියට ගෙවන්න වෙනවා. හරිද? රුපියල් 20000ක බද්දක් ගෙවන්න වෙනවා. එතකොට 20000ක් මෙතනට ගෙවන්න වෙනවා කියන්නේ මෙයා 84000ක් ගෙවනවනේ. තවත් එහෙනම් මෙයාගේ ආදායම ඇති. හරි? මුල් ලක්ෂ 5 නිදහස් දෙවෙනි ලක්ෂ 5ක් තියුණොත් මෙයාට රුපියල් 20000ක් බදු මුදල් විදියට ගෙවන්න වෙනවා. හරි. අපි එහෙනම් බලමු තවත් ලක්ෂ 5ක් ගියොත්. හරිද? තවත් මෙයාගේ ලක්ෂ 5ක් තියුණොත් එතනට කීයක් ගෙවන්න වෙනවද? බලමු අපි ඒක පොඩ්ඩක් චෙක් කරලා. ඒ ලක්ෂ 5 පන්නයිද? එතනට මෙහායින් නවතීද? ඔන්න බලන්නකෝ ලක්ෂ 5ක් තව තියුණොත් මෙයා ගෙවන්න ඕන කීයක්ද? 108ක්. හරි? නිකන් චෙක් කරලා බලන්නකෝ 108ක් කියන්නේ කීයක්ද කියලා. කීයක්ද? රුපියල් 40000ක් නේ. හරි දැන් බලන්නකෝ. මෙතනට 20000යි තව 40000යි 60000යි. මෙතනට 84000ක්ම මෙයා ගෙවලා තියෙනවා. එහෙනම් මේ ලක්ෂ 5ක් ඉක්මවල එයාගේ ආදායම තියෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි මේක ලියන්න වෙනවා මේක මොකද්ද වෙන්නේ? තෙවන රුපියල් ලක්ෂ 5 සඳහා ගෙවිය යුතු බදු මුදල කීයක් දෙන්නේ? ලක්ෂ 5 වැඩි කිරීම 108. මොකද්ද වෙන්නේ? රුපියල් කීයද? 40000ක්. හරිද? දැන් ඔන්න බලන්න. මෙතනට රුපියල් 20000ක් ගෙවන්න ඕන මෙතනට 40000. ඒතකොට දැනට ඔක්කොම 60000ක් මේ වෙනකොට බදු මුදල් විදියට ගෙවන්න ඕන මෙච්චර ආදායමක් තියෙන පුද්ගලයෙක්. ඒතකොට තව කීයක් ඉතුරු වෙනවද කියලා බලමු. මෙයාගේ ඔක්කොම ආදායම කීයද? 84000යි. ඒතකොට 60000ක් ගෙවුවහම මොකද්ද වෙන්නේ? තව ඉතුරු වෙනවා 24000ක් බදු මුදල් ගෙවන්න. හරිද? 24000ක බදු මුදල මෙයා තවත් ගෙවලා තියෙනවා. එතකොට අපි බලමු තවත් ලක්ෂ 5ක් තියුණා නම්. හරි ඊළඟ ගෲප් එකක් පන්නයිද මෙයාගේ ආදායම? තව ලක්ෂ 5ක් තියුණා නම් එයා කීයක් ගෙවයිද? මම මෙතන වගන්ති ලියන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා බලන්නම්. දැන් මේ වගේ ප්‍රශ්න කරනකොට ඕගොල්ලෝ අර පොඩ්ඩක් පැත්තකින් හදලා බලලා අපි හරියට උත්තරේ ලියමු. හරිද? මොකද්ද වෙන්නේ? ලක්ෂ 5ක් තියුණා නම් කීයක්ද ගෙවන්න වෙන්නේ? 112ක් නේ. පළවෙනි ලක්ෂ 5 නිදහස්, දෙවෙනි ලක්ෂ 5ට 104යි, තුන්වෙනි ලක්ෂ 5ට 108යි, හතරවෙනි ලක්ෂ 5ක් තියුණා නම් 112ක් ගෙවන්න ඕන. එහෙනම් බලන්න මෙහෙම ගෙවුවොත් මොකද්ද වෙන්නේ? මෙයාට තවත් රුපියල් 60000ක් ගෙවන්න වෙනවා. හරිද? දැනට මෙයා මොකද්ද 60000ක් ගෙවලා තියෙනවා. තව ලක්ෂ 5ක් තියුණා නම් මෙයාට තවත් 60000ක් ගෙවන්න වෙනවා. එහෙනම් ඔක්කොම කීයක් ගෙවනවද? කලින් 60000ක් ගෙවුවා, තවත් 60000ක් ගෙවනවා. 120000ක් ගෙවන්න වෙනවා. ඒ වගේ ආදායමක් තියුණා. හැබැයි මෙයා එච්චර ගෙවලා නැහැ නේද? කීයද? 84000යි ගෙවලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ මේ ආදායම් සීමාව මෙන්න මේ තුන්වෙනි ලක්ෂ 5 ඉක්මවලා තියෙනවා. හැබැයි හතරවෙනි ලක්ෂ 5 ඉක්මවලා නැහැ. එහෙනම් තුන්වෙනි ලක්ෂ 5ත් හතරවෙනි ලක්ෂ 5ත් අතර තමයි මෙයාගේ ආදායම තියෙන්නේ. හරිද? එහෙනම් දැන් අපි බලමු මේ තව කීයක්ද ඉතුරු වෙන්නේ? 24000ක් නේ. ඒ 24000ක් කියන්නේ එයාගේ ආදායමෙන් 112ක්. හරිද? 112ක් තමයි 24000ක් කියලා කියන්නේ. එහෙනම් අපි බලමු 112ක් කියන්නේ 24000ක් නම් 12ක් කියන්නේ 24000ක් නම් සම්පූර්ණ ආදායම යාගේ කීයද? හරිද? එහෙනම් අපි බලමු ඒක කොහොමද එන්නේ කියලා නේද? අපි බලමු එහෙනම් මොකද්ද අපි ලියන්නේ? අපි ලියමු මෙහෙම රුපියල් සර් ඔව් සර් මට සර් හදන ගාන පේන්නේ නැහැ සර් ට්‍රැක් කරනවා වගේ. හැබැයි සර් කියන දේ විතරක් ඇහෙනවා සර්. මම හිතන්නේ කනෙක්ෂන් ප්‍රශ්නයක් වෙන්න ඇති. පොඩ්ඩක් ලීව් වෙලා ආයි ජොයින් වෙන්නකෝ බලන්න. අනිත් අයටත් මොකක් හරි ට්‍රැක් වීමක් එහෙම තියෙනවද අනිත් අයට? පොඩ්ඩක් කියන්නකෝ.
වීඩියෝ එක ස්ට්‍රක් වෙලා වගේ එහෙම තියනවද අනිත් අයට? නෑස නෑනේ. හරි. තරුෂිකා පොඩ්ඩක් ආයෙත් ලීව් වෙලා ආයෙත් ජොයින් වෙනකොත් තමයි එතකොට හරියයි. කනෙක්ෂන් ප්‍රශ්නයක් ඇත්තේ. හරි. මම මේ කියපු එක පැහැදිලි ඇති ඔයගොල්ලෝනේ. මේ දක්වා කියපු ටික මෙයාගේ ආදායම සම්පූර්ණ රුපියල් 84000ක් මේ බදු මුදල් ගෙවලා තියෙනවා. එතකොට අපි බැලුවා මෙයාගේ ලක්ෂ 5 අනිවාර්යයෙන්ම ඉක්මවනවා. ඒ කියන්නේ බද්දක් ගෙවන්නේ. ඒතර ඊළඟ ලක්ෂ 5 තිබුණා නම් එයා රුපියල් 20000ක් ගෙවනවා. ඒතර 84000ක් කියන්නේ තවත් තියෙනවනේ 64000ක් නේද? ඊළඟ ලක්ෂ 5ට ගියා නම් මෙයා 108 ගානේ තවත් රුපියල් 40000ක් ගෙවනවා. එහෙනම් මෙයාගේ ආදායම තවත් වැඩි. හරි තව කොච්චරද? රුපියල් 24000ක් තවත් ගෙවලා තියෙනවා. හරිද? මොකද 84000 මෙතන තියෙන 60000යි තවත් 24000ක් ගෙවලා තියෙනවා. ඒතර අපි බැලුවා ඊළඟ ලක්ෂ 5 ඉක්මවන්නේ නැහැ. හරි? ඊළඟ ලක්ෂ 5 ඉක්මවනම් රුපියල් 60000ක් වෙනවා. එච්චර නෑ 24000යි තියෙන්නේ. එහෙනම් මෙයාගේ ආදායම තියෙන්නේ කොතනද? තුන්වන ලක්ෂ 5ත් හතරවන ලක්ෂ 5ත් අතර. හරි? එහෙනම් අපි බලමු මෙන්න මේ රුපියල් 24000ක් ගෙවන්න වෙන්න ආදායම කොච්චරක්ද? හරිද? රුපියල් 24000ක් ගෙවන්න ඕන ආදායම කොච්චරක්ද? එහෙනම් අපි මෙහෙම ලියමු රුපියල් 24000ක් ගෙවිය යුතු ආදායම කීයක් දෙන්නේ? බලන්න 24000ක් කියන්නේ 112ක්නේ. 112ක් තමයි 24000ක් කියන්නේ. හරිද? එතකොට රුපියල් 100ක් නම් 12ක් තමයි බද්ද ගෙවන්න ඕන. හරි? මෙතන 12ක ගාන තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? 100ක ගාන කීයද කියලා හොයනවා. මොකද්ද 100ක ගාන හොයන්න කරන්නේ? මොන මම මෙතන ලියන්නේ නැතුව මෙතනින් පොඩ්ඩක් හදලා ගන්නම්. ඉස්සෙල්ලම බලමු 100ට එකක් කීයද? මොකද්ද වෙන්නේ? 24000 බෙදනවා 12න්. ඔන්න එකක ගාන. එහෙනම් 100ක් කීයද? මේක වැඩි කරන්න ඕන ඔයගොල්ලෝ කීයෙන්ද? 100ෙන්. ඔන්න ආදායම. හරි? මේ වගේ ආදායමක් තියෙන කෙනෙක් තමයි රුපියල් 24000ක් ඒ තුන්වන ලක්ෂ 5ත් හතරවන ලක්ෂ 5ත් අතර ගෙවන්න තියෙන්නේ. හරිද? එහෙනම් අපි මේක හදමු මෙතන 24000 මොකද්ද කරන්නේ? 12න් බෙදලා වැඩි කරනවා 100ෙන්. එතකොට මොකද්ද වෙන්නේ? 12ට 24 නේද? 12ට 12 1යි 24ට 2යි 0.3යි. 2000 වැඩි කිරීම 100. කීයක් දෙන්නේ බලන්න? රුපියල් 2000යි 0.2යි. ලක්ෂ 2ක්. හරිද? ලක්ෂ 2ක්. හරි. එහෙනම් ඔන්න අපි හොයාගත්තා මෙයාගේ අර ඊළඟ ඒ කියන්නේ තුන්වන ලක්ෂ 5 පළවෙනි ලක්ෂ 5 නිදහස් දෙවෙනි ලක්ෂ 5ට මෙච්චරක් ගෙව්වා තුන්වන ලක්ෂ 5ට මෙච්චරක් ගෙව්වා ලක්ෂ 5න් පස්සේ තුන්වන ලක්ෂ 5න් පස්සේ තව කොච්චර මෙයාගේ ආදායමක් තියෙනවද කීයක් තියුණාද ලක්ෂ 2ක ආදායමක් තියුණා තවත් හරිද එහෙනම් දැන් අපිට පුළුවන් සම්පූර්ණ ආදායම හොයන්න රුපියල් 84000ක බද්දක් ගෙවන කෙනෙක් ලබන සම්පූර්ණ ආදායම කීයද එහෙනම් අපි බලමු සම්පූර්ණ ආදායම හරි කොහොමද ගන්නෙ මුල් ලක්ෂ 5 නිදහස් එහෙනම් ඒ පහ මෙයාගේ ආදායම තියෙනවා ඔන්න ඒ ලක්ෂ 5 තියෙනවා ඊට පස්සේ දෙවෙනි ලක්ෂ 5ට රුපියල් 20000ක ආදායමක් ගෙව්වා එහෙනම් තවත් ලක්ෂ 5ක් මෙයාගේ ආදායම තියෙනවා තුන්වෙනි ලක්ෂ 5ට රුපියල් 40000ක් ගෙව්වා එහෙනම් තුන්වන ලක්ෂ 5ත් මෙයා උපයලා තියෙනවා එතනින් පස්සේ මෙයාගේ රුපියල් 24000ක් ඒ කියන්නේ රුපියල් ලක්ෂ 2ක ආදායමක් තමයි එතනින් පස්සේ යා උපයලා තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේකට තවත් ලක්ෂ 2ක් එකතු කරන්නයි කියන්නේ. හරිද? දැන් බලන්න ඔන්න ඕක තමයි මෙයාගේ ආදායම. එහෙනම් අපිට පුළුවන් මේක එකතු කරගන්න නේද? ලක්ෂ 5යි, ලක්ෂ 10යි, ලක්ෂ 15යි, ලක්ෂ 12යි. එහෙනම් මෙයාගේ සම්පූර්ණ ආදායම කීයක්ද? නෑ 12 නෙවෙයි නේද? 5යි 10යි 15යි 2යි 17යි ලක්ෂ 17ක ආදායමක් මෙයා උපයලා තියෙනවා හරි එතකොට මේක හරියට ලියන්න ඕන ඔයගොල්ලෝ 1යි 7යි 0.2යි තව 0.3ක් වෙනවා හරි මෙන්න මේ ආදායම තමයි මෙයාගේ සම්පූර්ණ ආදායම වෙන්නේ රුපියල් 84000ක බද්දක් ගෙවන්න නම් හරිද පැහැදිලිද ඉක්මනට ඔක ලියන්න
මම ආයි ප්‍රශ්නය කියන්නම්. ව්‍යාපාරිකයෙක් වසරක් තුල ගෙවූ ආදායම් බදු මුදල රුපියල් 56000ක් නම් එම වසර තුල ඔහුගේ ආදායම කොපමණද? එම වසර තුල ඔහුගේ ආදායම කොපමණද? හරි. ඔන්න හරියට බලා ගන්න ආයිත් පාරක්. මම මේ උදාහරණෙත් කරනවා ඔයගොල්ලන්ට. දැන් මෙයා රුපියල් 56000ක ආදායම් බද්දක් ගෙවලා තියෙනවා. හරිද? එතකොට දැන් කිසියම් පුද්ගලයෙක් ආදායම් බද්ද ගෙවන්න නම් අනිවාර්යයෙන්ම එයාගේ ආදායම මොකද්ද වෙන්න ඕන? රුපියල් ලක්ෂ 5ට වඩා වැඩි වෙන්න ඕන. හරි? එහෙනම් මෙයාගේ ආදායම මුල් ලක්ෂ 5 තියෙනවා. හරි? මම මෙතනින් පොඩ්ඩක් එක පොඩි සටහනක් හදා ගන්නම්. මෙයාගේ ආදායම මුල් ලක්ෂ 5 තියෙනවා. ඒක නිදහස්නේ. ඒක තියෙනවා. දැන් අපි බලමු ඊළඟ ලක්ෂ 5 ඉක්මවනවද නැද්ද? හරිද? දැන් ඊළඟ ලක්ෂ 5ක් තියුණා නම් කිසියම් පුද්ගලයෙක්ගේ එයා ඒ ලක්ෂ 5ට 104ක ආදායමක් ගෙවන්න ඕන. හරිද? එහෙනම් නිකම් බලන්න ඕගොල්ලෝ මම හිතන්නේ දැන් මතක ඇති ඔයගොල්ලන්ට කලින් උදාහරණෙදී අපි කරානේ නේද? ඔය ටික හැමතිස්සෙම ඕකනේ එන්නේ. 100ට කීයක්ද? 4ක්. හරි? දෙවෙනි ලක්ෂ 5ක් තියුණා නම් මෙයාට 104ක බද්දක් ගෙවන්න වෙනවා. එතකොට කීයක් දෙන්නේ? රුපියල් 20000. හරි දැන් බලන්නකෝ. කීයක් ගෙවනද? 56000. එහෙනම් අනිවාර්යයෙන්ම දෙවෙනි ලක්ෂ 5 ඉක්මවනවා නේද? 20000යි ගෙවන්න ඕන ලක්ෂ 5 තියුණා නම් දෙවෙනි. හැබැයි මෙයා 56000ක් ගෙවනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ දෙවෙනි ලක්ෂ 5 එයා උපයලා තියෙනවා. ඒ රුපියල් 20000ක් ගෙව්වේ ඒකනේ නේද? හරි එහෙනම් ඔන්න ඒ 20000 අයින් කරමුකෝ. තව කීයක් ගෙවනවද? 36000ක්. හරි. ඔන්න දැන් බලන්න. අපි දන්නවා තුන්වෙනි ලක්ෂ 5ම තුන්වන ලක්ෂ 5ම මෙයා ඉපයවන්නම් තුන්වන ලක්ෂ 5ම ඉපයවන්නම් කීයක්ද? 108ක් ගෙවන්න වෙනවනේ. එතකොට කීයක්ද බලන්න එන්නේ? රුපියල් 40000ක්. බලන්න මෙතන 40000ක් තියෙනවද? නැහැ. 36000යි. එහෙනම් මෙයා අර තුන්වන ලක්ෂ 5 සම්පූර්ණයෙන්ම පහු කරලා ගිහිල්ලා නැහැ. එහෙනම් මෙයා ඉන්නේ මොන පරාසයේද? ලක්ෂ 10ට වැඩි. හැබැයි ලක්ෂ 15ට අඩු. හරිද පැහැදිලිද? හරි එහෙනම් අපි බලමු මේ 108ක් ගෙවුවහම නේද 36000. එහෙනම් බලන්න 108ක් කියන්නේ 36000ක් නම් 108ක් කියන්නේ 36000ක් නම් මම මේ දල සටහනක් හදන්නේ. තාම මුකුත් වගන්ති ලිව්වේ නැහැ. හරිද? 108ක් කියන්නේ 36000ක් නම් මොකද වෙන්නේ? 100ක් කියන්නේ කීයද? ආදායම 100ක් නන්නේ 108ක් ගෙවන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? 36000 බෙදනවා 8න් වැඩි කරනවා 100ෙන්. හරි? එකක ගාන හොයලා 100ක ගාන හොයනවා. එහෙනම් මොකද වෙන්නේ බලන්න මේ දෙක බෙදෙනවා. ඔයගොල්ලන්ට පේනවා. අපි බලමුකෝ 36000 8ෙන් බෙදුවාම කීයද? 36000 බෙදීම 8. බලන්න 36ට 8 ඒවා කීයද? 36ට 8 ඒවා තියෙනවා කීයක්ද? 4ක්. 4 වරක් 8 32යි. 4ක් ඉතුරුයි. 40ට 5යි. 40යි තවත් එනවා බිංදු දෙකක්. හරිද? කීයක් දෙන්නේ? 4500 වැඩි කිරීම 100. ඒ කියන්නේ කීයද බලන්න? 4500යි බිංදු දෙකයි. කීයද? ලක්ෂ 4මාරක් මෙයාගේ අර තුන්වෙනි ගෲප් එකේ මෙයා උපයලා තියෙනවා. ලක්ෂ 5ටම ගිහිල්ලා නැහැ. 4මාරක් වෙනකම් විතරයි මෙයා උපයලා තියෙන්නේ. හරිද? එහෙනම් ඒ ලක්ෂ 4මාරට තමයි මෙයා රුපියල් 36000ක ආදායමක් ගෙවලා තියෙන්නේ. හරිද? මේ තමයි බද්ද ගෙවපු විදිය. මේ තමයි ආදායම. එහෙනම් මෙයා සම්පූර්ණ 56000ක ආදායමක් ගෙවුවා කියන්නේ මෙයා උපයලා තියනවා කීයක්ද? 5යි 5යි 4 මාරයි. කීයක්ද? ලක්ෂ 14 මාරක ආදායමක් මෙයා උපයලා තියෙනවා. හරිද? ඔන්න මම දල සටහනක් තමයි මේ හදාගත්තේ මේකට. ඉතින් දැන් ඕගොල්ලන්ට ওই සටහන භාවිතා කරලා මොකද කරන්න තියෙන්නේ? වගන්ති ටික ලියන්නයි තියෙන්නේ. හරිද? හරි. මට පොඩ්ඩක් කියන්න පැහැදිලිද මේක? තාමත් ගැටලුද? මම දැන් තනියම කරන්න ඕගොල්ලන්ට ප්‍රශ්නයක් දෙනවා. ඊට පස්සේ මම උත්තර අහනවා ඒකේ. ඒකින්ද තවදුරටත් මොන හරි ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. හරි මම හිතන්නේ ඕගොල්ලෝ පහුගිය දවස් සතියේ කරපුවා නම් ගොඩක්ම ලේසි ඒවා. මේකේ පොඩ්ඩක් හිතන්න තියෙනවා. අමාරු නැහැ. ටිකක් හිතන්නයි තියෙන්නේ මේක.
හරි ගණිතය කියන්නේ හිතන දෙයක් නෙවෙයි කටපාඩමින් කරන දෙයක් නෙවෙයිනේ. හරි මට පොඩ්ඩක් කියන්න මේ ටික පැහැදිලිද? හැමෝගෙම අහනවට වඩා මට ඔයගොල්ලෝ මොකක් හරි ඒක සිග්නල් එකක් දෙන්න මැසේජ් එකක්. එහෙම නැත්නම් ඔය ඔප්ෂන්ස් තියෙනවා නේද? ඇඟිල්ල උස්සන්න පුළුවන්. එහෙම නැත්නම් රේස් හෑන්ඩ් පුළුවන්. ඉක්මනට ලියන්න එපා. මට ඒක කියන්නකෝ. හරි හැමෝම දන්නවනේ රේස් හෑන්ඩ් ඔප්ෂන්ස්. ඔය රියැක්ෂන්ස් වල තියෙන ඔයගොල්ලෝගේ පහළ ස්ක්‍රීන් එකේ බලන්න. රියැක්ෂන්ස් වලට ගිහිල්ලා ක්ලික් කරාම නේද එක ඔප්ෂන්ස් තියෙනවානේ. අන්න එතනට ගිහිල්ලා පුළුවන් ඔයගොල්ලෝ කැමති රියැක්ෂන් එකක් දෙන්න. හරි ඉක්මනට බලන්න. හැමෝම දෙන්න උත්තරයක්. හරි එක්ක මැසේජ් එකක් එවන්න එහෙම නැත්නම් රියැක්ෂන් එකක් දෙන්න මට ඔක්කොගෙම උත්තර ඕන තේරුණාද නැද්ද කියන එක. තේරුන්නේ නැත්නම් අපි තව දුරටත් මේක කරනවා. හැමෝම මෙවට පස්සේ මම ඊළඟ කොටසට යන්නම්. ඉක්මනට. පොඩ්ඩක් අත උස්සන් ඉන්න මම අනිත් අය තව ඉන්නවනේ තාම එවපු නැති අය ඒ අයගේ බලමුකෝ ඕගොල්ලෝ දැන් ඒ ඔප්ෂන්ස් දන්නේ නැත්නම් මැසේජ් එකක් හරි එවන්න තව ඉන්නවා කී දෙනෙක්ද 4 දෙනෙක් ඉන්නවා එවපු නැති තේරුම් නැත්නම් නෑ කියලා එවන්න තේරුණා නම් විතරක් නේද තේරුණා නම් අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ ඒකේ හින්දා හරි අපි එහෙනම් මේ ටික පොඩ්ඩක් නෝට් කරගමු මම මේක දැන් වගන්ති ලියන්න යන්නේ නැහැ හරිද හදන විදිය විතරක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් දැන් ඕගොල්ලෝ වගන්තිය ලියා ගන්න පුළුවන් නේ හදන විදිය දන්නව නම් ඕකම තමයි පියවර වලින් ලියන්න තියෙන්නේ මොකද්ද අපි ලියන්න ඕන පියවර කියන්නකෝ මොකද්ද ලියන්න ඕන පළවෙනි ලක්ෂ 5 නිදහස්නේ ඒක ගැන කතාවක් නැහැනේ ආදායම් බද්දක් ගෙවනවා කියන්නේ අනිවාර්යයෙන්ම ලක්ෂ 5ට වඩා වැඩි වෙන්න ඕන හරි බද්දක් ගෙවන්නේ නැහැ කියන්නේ යාගේ ලක්ෂ 5ට වඩා අඩු ආදායමක් තමයි මේ පුද්ගලයාට තියෙන්නේ. එහෙනම් මේක ලියන්න අවශ්‍ය නැහැනේ. මොකද ලියන්න ඕන? දෙවන ලක්ෂ 5 සඳහා ආදායම. දෙවන ලක්ෂ 5 සඳහා ගෙවිය යුතු බදු මුදලනේ. ගෙවන ලක්ෂ 5 සඳහා ගෙවිය යුතු බදු මුදල. කීයද? රුපියල් 20000යි. ඊළඟ පියවර ලියනවා මොකද්ද? රුපියල් 36000. දැන් අපි ඔක්කොම හොයාගෙන ඉවරයි. මේ දැන් උත්තරේ ලියා ගන්න යන්නේ. රුපියල් 36000ක් ගෙවිය යුතු බදු මුදල. රුපියල් 36000ක බදු මුදලක් ගෙවන ආදායම. මොකද කරන්නේ? මෙන්න මේ ටික හදන්නයි තියෙන්නේ නේ. හරි මේ ටික හදන්නයි තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ ඉක්මනට මේ දල සටහන ඔයගොල්ලෝගේ පොතේ නෝට් කරගන්න. හරි හැමෝම ඉක්මනට නෝට් කරගන්න දල සටහන. පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදියට නේද? ඕන එක පාටවල් භාවිතා කරලා ඕන විදියකට ඔයගොල්ලෝ අර ලස්සන්ට ඒක බලා ගන්න පුළුවන් විදියට නෝට් කරගන්න. හරි මම මේ හදපු ඒවා ඕනනම් පෙන්නන්නම්. මේ 20000 කියන්නේ මෙතන හොයපු එක. මේ 40000 කියන්නේ මෙන්න මෙතනට. මෙතන නෑ කියන එක ගන්න තමයි අපි 40000යි. තුන් වන ලක්ෂ 5ක් තිබුණා නම් අනිවාර්යෙන්ම මෙයා 40000ක් ගෙවන්න ඕනේ. හැබැයි 36000ක් ගෙවලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ලක්ෂ 5 නෑ. 5ට වඩා අඩු මුදලක් තමයි එතන තියෙන්නේ කියලා අපි මේකෙන් හොයාගත්තා. හරි එහෙනම් අපි බැලුවා 108ක් ගෙවන්නවා නම් 36000ක් නම් 108ක් කියන්නේ 36000ක් නම් 100ක් කීයද? ආදායම කීයක් වුණොත් 36000ක් ගෙවන්නේ? අපි හොයාගත්තා ලක්ෂ 4මාරක් කියලා. එහෙනම් ඒක තමයි පළවෙනි බද්ද නිදහස්, පළවෙනි ලක්ෂ 5 නිදහස්, දෙවෙනි ලක්ෂ 5ට 20000ක් ගෙවුවා. ඒකට ලක්ෂ 10ක් දැන්ට මෙයාට ආදායම තියෙනවා. එහෙනම් ඊළඟට ලක්ෂ 4මාරක් තමයි තියෙන්නේ. එහෙනම් ඔක්කොම ආදායම ලක්ෂ 14මාරයි. හරි ඉක්මනට සටහන් කරගන්න එක. ඊට පස්සේ මම තව එක ගාණක් දෙනවා. ඊට පස්සේ අපි අලුත් කොටසකට යමු.
ඔයගොල්ලෝ මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න හරිද? දෙවෙනි ලක්ෂ 5 වුණොත් රුපියල් 20000ක් ගෙවන්න ඕන. 5%ක්නේ ලක්ෂ 5ට. 4%ක්නේ ලක්ෂ 5ට. තුන්වෙනි ලක්ෂ 5ක් තිබුණොත් එයා 40000ක් ගෙවන්න ඕන. හරි? හතරවෙනි ලක්ෂ 5ක් තිබුණොත් එයා රුපියල් 60000ක් ගෙවන්න ඕන. ඒතර ඔයගොල්ලෝ මං හිතන්නේ පහසුවෙන් මේක තීරණය කරගන්න පුළුවන් මොන රේන්ජ් එකේද මෙයාගේ ආදායම තියෙන්නේ කියන එක. හරි. මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ සමරිය නේද? මේ සටහන ලියාගෙන ඉවර ඇති. ඒ සටහන ඔයගොල්ලන්ට හරියට තේරුණා නම් මම හිතන්නේ ඔයගොල්ලන්ට වගන්තිය ලියා ගන්න එක ඔච්චර දෙයක් නෙවෙයි. හරිනේ? 11 මේ 10 වසර කියන්නේ නේද වගන්තියක් ලියා ගන්න බැරි කමක් නැහැ නේ. මේ ටික වචනෙන් ලියන්නයි තියෙන්නේ. හරිද? හරි. මම තවත් එක උදාහරණයකට යනවා. හරි? බලමු අපි මේ උදාහරණය ඔයගොල්ලන්ට තනියම හදන්න දෙනවා. ඒකත් මට ප්‍රශ්නයක් නැහැ මේ වගන්ති ලියලිය හදන්න ඕනේ නැහැ. මේ විදිහට පොඩි දල සටහනක් හදලා ඔයගොල්ලන්ට උත්තරය ගන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත්. හරි. ලියන්න මෙහෙම එක්තරා පුද්ගලයෙක් ආදායම් බදු ලෙස රුපියල් 72000ක මුදලක් ගෙවන ලද්දේ නම් ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද? හරි පැහැදිලිද? ආදායම් බදු විදියට මේ පුද්ගලයා රුපියල් 72000ක් ගෙවලා තිනවා එයා ලබන ආදායමට අනුව. ඒතර අපෙන් අහන්නේ මෙයාගේ ආදායම කොච්චරක්ද? හරි ඉක්මනට බලන්නකො උත්තරය හොයන්න. උත්තරය හොයලා ඔයගොල්ලෝ මට හරියට ටයිප් කරලා chat එකට එවන්න මැසේජ් එකක්. මේ ප්‍රශ්නය හදනකොට ඔයගොල්ලන්ට අර බදු මුදල් ප්‍රතිශත පිළිබඳව මෙන්න මේ විදියට ඔයගොල්ලෝගේ අර වගුවට අනුව ගන්න පුළුවන්කම තියෙනවා. හරි වගුව අපිට දීලානේ තියෙන්නේ. මේ වගුවට අනුව තමයි ඔය අපි ගණනය කිරීම කරේ. මොන වගුවක් තියෙනවා ඔයගොල්ලන්ට පේන්න ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනට උත්තරය හොයන්න වගන්ති ලිවීම අත්‍යවශ්‍ය නැහැ අවශ්‍ය නම් ලියන්න කටුසටහනක් භාවිතයෙන් හරි කමක් නැහැ පොතේ ඔය ඔයගොල්ලෝ දැන් ප්‍රශ්නේ ලියපු තැන මේ විදිහට හදලා මට ඉක්මනට උත්තරය එවන්න හරි උත්තරය කීයක ආදායම මෙයාට තියෙනවද මං දෙන්නම් විනාඩි 5ක් නේ ඇතිනේ විනාඩි 5ක් කාලයක් නේද හොඳටම හරි බලමුකෝ ඉක්මනට
හරි ඔයගොල්ලෝ උත්තරේ ගත්තේ කමක් නේද? ඕනනම් ආයිත් වරක් චෙක් කළා මට ඉක්මනට උත්තරේ වන්න. හරි ඔන්න බලන්න. දැන් මෙයා රුපියල් 72000ක ආදායමක් උපයනවා කියන්නේ. මෙයාගේ ආදායම අනිවාර්යයෙන්ම කීයට වඩා වැඩි වෙන්න ඕනද? ලක්ෂ 5ට වඩා වැඩි වෙන්න ඕන. හරි? මොකද ලක්ෂ 5ක ආදායමක් තියෙන කෙනෙක්නේ ආදායම් බද්දක් ගෙවන්න වෙන්නේ නේද? ඊට අඩු නම් බද්දක් ගෙවන්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ ලක්ෂ 5 අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයගොල්ලෝ ඒක ගත්තද කියලා බලන්න. ඒක අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕන මෙයාගේ ආදායමට. ඒක නිදහස් එකක් නේ. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් ඔන්න ලක්ෂ 5ක් තියෙනවා. හරි ඒක ආදායම් බද්දේ නිදහස් එකක්. දැන් බලන්න ඊළඟ ලක්ෂ 5ක් තියුණොත් අපි දන්නවා කීයක් ගෙවන්න ඕනද? රුපියල් 20000ක්. 104 ගානේ රුපියල් 20000ක් ගෙවන්න ඕන. එහෙනම් මේ 72000ක් කියන්නේ 20000ට වඩා වැඩි. එහෙනම් අනිවාර්යයෙන්ම ලක්ෂ 5ක මෙයාගේ ආදායමට ඉක්මවලා තියෙනවා. හරි එහෙනම් ඔන්න 20000ක් ගෙවනවා කියන්නේ මොකද්ද වෙන්නේ? තව 52000ක් ඉතුරු වෙනවා. මේ 20000 ගෙවන්නේ මොකටද? දෙවෙනි ලක්ෂ 5ට. හරි එහෙනම් ඔන්න දැන්ට ලක්ෂ 10ක් තියෙනවා රුපියල් 20000ක් ගෙවන කෙනෙකුට. දැන් අපි කිව්වා තුන්වෙනි ලක්ෂ 5ක් තියුණොත් එයා 108ක් ගෙවනවා ඒකට. ඒ කියන්නේ 108ක් ගෙවනවා කියන්නේ ලක්ෂ 5ට කීයක්ද? රුපියල් 40000ක් නේද? හරි ඒ කියන්නේ ලක්ෂ 5ක ඊළඟ ආදායමක් තියුණා නම් එයා තව 40000ක් ගෙවනවා. දැන් බලන්න 52000ක් ගෙවනවා කියන්නේ ඒ ලක්ෂ 5ත් ඉක්මවලා. එහෙනම් ඔන්න තුන්වෙනි ලක්ෂ 5ත් ඉක්මවලා මෙයාගේ ආදායම. හරි මේකට තමයි 20000ක් ගෙව්වේ. මේකට තමයි 40000ක් ගෙවන්නේ. දැන් මොකද වෙන්නේ? ඒ 40000ක් ගෙවලා ඉවරනයින් පස්සේ තවත් වැඩිපුර 12000ක් ගෙවනවා. එතකොට ඒ 12000 ගෙවනවා කියන්නේ තව ලක්ෂ 5ක් තිබිලා නැහැ. 5ක් තියුණා නම් රුපියල් 60000ක් කියලා මම කිව්වනේ. 12%ක්නේ. ඔයගොල්ලෝ වැඩි කරලා බලන්න. මම හිතන්නේ මේක මතක තියාගන්න පොඩ්ඩක්. දෙවෙනි ලක්ෂ 5 තියුණා නම් 20000ක් ගෙවනවා. තුන්වෙනි ලක්ෂ 5 තියුණා නම් 40000ක් තව ගෙවනවා. හරිද? ඊළඟ ලක්ෂ 5ට 60000ක්. 60000ක් නැහැනේ 12000යිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයාගේ ආදායම තියෙන්නේ 4 වෙනි ලක්ෂ 5 ඇතුළත. අපි බලමු තව කීයක ආදායමක් තියෙනවද? කොච්චරද 12000ක් නේ. දැන් ඔකට මතක ඇති මේ 104ක් මේක 8ක් ඊළඟ ලක්ෂ 5ට 112ක්. එහෙනම් 112ක් තමයි 12000 කියන්නේ. එහෙනම් අපි බලනවා 112ක අගය 12000ක් නම් 100ක් කීයද? එකක් හොයන්න මොකද කරන්නේ? මේක 12න් බෙදනවා. 100ක් හොයන්න මොකද කරන්නේ? මේක 12න් බෙදලා වැඩි කරනවා 100. මොකද වෙන්නේ? 12යි 12000යි 1000ක් වෙනවා. 1000ක් 100ෙන් වැඩි කරාම කීයද? ලක්ෂයක්. එහෙනම් රුපියල් ලක්ෂයකට තමයි මෙයා මෙන්න මේ 112 ගානේ රුපියල් 12000ක් ගෙවලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි මෙයාගේ ආදායම් බද්ද 72000ක් වෙලා තියෙන්නේ. හරි. දැන් මට කියන්න ආදායම කීයද මෙයාගේ? ඔයගොල්ලෝ උත්තර අරන් තියනවා. කීයද ආදායම? මේ ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. මේ ටික විතරක් නෙවෙයි. ඒ ටික තමයි බදු ගෙවපු ආදායම. හැබැයි ලක්ෂ 5ක් බද්දෙන් නිදහස් වුණානේ. මුල් ලක්ෂ 5. ඒකත් තියුණොත්නේ මෙයා බද්ද ගෙවන්නේ. එහෙනම් කීයද? 5යි 5යි 10යි 10යි 5යි 15යි 15යි 1යි 16යි. ඔන්න 11 ගත්ත අය. මම හිතන්නේ මේ පහ අතෑරලා. එහෙම බෑ. කීයක් දෙන්නේ නම් රුපියල් ලක්ෂ 16ක ආදායමක් තියෙන පුද්ගලයෙක් තමයි මෙන්න මේ 72000ක බදු මුදලක් ගෙවන්නේ. හරිද පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න හරියට ඒක තේරුම් ගන්න ඕන. දැන් ඕගොල්ලෝ මේක මෙන්න මේ ප්‍රශ්න ටික තනියම කරන්න. දැන් මම ගිය සතියේත් ඕගොල්ලෝ ප්‍රශ්න වගේක් දුන්නා. දැන් අද එතකොට ඕගොල්ලෝගේ ප්‍රශ්න ටික තව වැඩි වෙනවා. ඒ සතියේ කරේ නැත්නම්
හරි අනිවාර්යෙන් මේක කරන්න ඕන. 14.1 අභ්‍යාසය මම එදා කිව්වේ ඕගොල්ලොන්ට කීයද? ප්‍රශ්න 12ක් වෙනකම් කරන්න කියලා. ඔන්න දැන් අද තව දුරටත් එහාට යනවා. හරි? ඔන්න හරියට තේරුම් අරගෙන කරන්න ඒ ටික. හරි. දැන් මම ඒකට ඇතින උදාහරණ නේද? හරි. මට පොඩ්ඩක් කතා කරනකොට මුලින්ම කතා කරේ මොනවද? වරිපනම්බද්ද. හරිද? ඊට පස්සේ අපි කතා කරා මොකද? තීරුබද්ද. ඊට පස්සේ කතා කරා ආදායම්බද්ද. මම කො බදු වර්ග 4ක් තියෙනවා. ඕව තමයි අර ප්‍රධාන විදියට අය කරන බදු. ඊට පස්සේ අර වක්‍රාකාරයෙන් අය කරන බදු අපි ඒවට කිව්වා වැට් කියලා. හරිද? එහෙනම් අපි ඒකට යමු ඊළඟට. හරි. ඊළඟට අනුමාතෘකාවක් ලියා ගන්න. එකතු කළ අගය මත බද්ද. එකතු කළ අගය මත බද්ද. එකතු කළ අගය මත බද්ද. අපි ඔකට කියනවා කෙටියෙන් මෙන්න මේක VAT value added tax එකතු කළ අගය මත බද්ද. හරි VAT කියලා තමයි ඔකට කියන්නේ. හරි අයිනම් අපි බලමු මොකද්ද මේ VAT එකක් කියන්නේ. මොන වගේ දේවල් වලටද මේ එකතු කළ අගය මත බද්දක් ගෙවන්න තියෙන්නේ. හරි. මොන හරියට තේරුම් ගන්න. හරිද? එකතු කළ අගය මත බද්දක් ගෙවන්න තියෙන්නේ මොකක් හරි සේවාවක්. හරි කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ මොකක් හරි සේවාවක් ලබා ගන්නකොට ඒ භාණ්ඩය හෝ සේවාවේ සම්පූර්ණ වටිනාකමින් ප්‍රතිශතයක් විදියට තමයි මෙන්න මේ එකතු කළ අගය මත බද්ද අය කරන්නේ. හරිද? එකතු කළ අගය මත බද්ද අය කරන්නේ අන්න ඒ විදියට. පැහැදිලිද? එතකොට මේක මේ වැට් එක ගන්නෙ කාගෙන්ද? හිතන්නකෝ. හිතන්න මෙහෙම ඔන්න සේවාවක් කියනකොට ඔයගොල්ලෝගේ දුරකථන සේවාවක් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මේක ඩයලොග්. හරි? ඔන්න එයා තමයි සේවාව බෙදා හරින්නේ. ඔන්න ඕගොල්ලෝ ඉන්නව මෙතන. ඔන්න ඕගොල්ලෝ. හරිද? ඕගොල්ලෝ මොකද කරන්නේ? ඩයලොග් ආයතනයෙන් මොනවද? සේවාවක් ලබා ගන්නවානේ. කෝල් ගන්න නේද? දුරකථන සම්බන්ධතාවයක් ලබා ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අපි හිතමු ඕගොල්ලෝ මාසෙකට බද්දක් මාසෙකට මුදලක් ගෙවනවා කියලා බිල් එකක්. හරිද? හිතන්න ඕගොල්ලෝගේ අර බිලේ වටිනාකම අපි හිතමු රුපියල් 500යි. රුපියල් 1000යි 2000යි. තමන් කෝල් ගන්න හැටියට. ඔන්න හිතන්න රුපියල් 500ක මුදලක් ඕගොල්ලන්ට බිල තියෙනවා කියලා. හරිද? දැන් මොකද වෙන්නේ? මෙන්න මේ රජයෙන් මොකද්ද කරන්නේ? මේකට වැට් එකක් අය කරනවා. හරිද? කිසියම් සේවාවක් ඔයගොල්ලෝ ලබා ගන්නකොට වැට් එකක් අය කරනවා. එතකොට වැට් එක අය කරන්නේ කාගෙන්ද? මෙන්න මේ ඩයලොග් ආයතනය. හරිද? මම මේ උදාහරණයක් ගන්න. එතකොට දැන් ඕගොල්ලෝ හිතන්නකෝ රුපියල් 500ක කෝල් ගන්නවා. රජය මොකද්ද කරන්නේ? මේගොල්ලෝ මේ ලබා දෙන සේවාවට රජය මොකද්ද කරන්නේ? 104ක වැට් එකක් ගන්නවා. හරිද? ඔන්න රජය ඉන්නව මෙහෙන් බලාගෙන. එයා මොකද්ද කරන්නේ? මෙන්න මේ ආයතනෙන් 104ක වැට් එකක් මෙයා ගන්නවා. හරි මේ 500 මෙයා අය කර ගන්නවා. ඊට පස්සේ මෙයාගෙන් රජය මොකද්ද කරන්නේ? 104ක වැට් එකක් එකතු කළ අගය මත බද්දක් අය කරනවා. හරි. දැන් මොකද වෙන්නේ? කාගෙන්ද මේ 104 මුදල රජයට යන්නේ? කාගෙන්ද යන්නේ? ඩයලොග් ආයතනෙන්ද පාරිභෝගිකයාගෙන්ද? ඕගොල්ලෝගෙන්ද ඩයලොග් ආයතනයෙන්. මොකද්ද වෙන්නේ? මෙන්න මේ සේවාව ලබා දෙන ආයතනය අර වැට් මුදල අය කරගන්නේ කාගෙන්ද? පාරිභෝගිකයාගෙන්. හරි? මෙයාගෙන් තමයි මේක අය කරගෙන එයා තමයි රජයට ඒක ගෙවන්නේ. එතකොට ඒගොල්ලන්ට පාඩුවක් නැහැ. ඒගොල්ලෝ අර පාරිභෝගිකයන් ලබා දෙන සේවාවට ඒ බද්දත් එකතු කරලා තමයි මේ බිල හැදෙන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මොකක් හරි ඕගොල්ලෝ නේද මන්ත්ලි රෙන්ට් එකකට ගත්තොත්
මාසික බිලක වටිනාකමක් ගත්තොත් හැබැයි රුපියල් 500යි කිව්වට බලනකොට නේද 560ක් ඒ වගේ බිලට එකතු වෙලා එනවා. ඒ මොනවද? අන්න අර එකතු කළ අගය මත බද්ද. හරි වැට් එක තමයි එකතු වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඔන්න ඔය වගේ දෙයක් තමයි වැට් කියලා කියන්නේ. හරි? මොකකටද දෙන්නේ? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනකොට තමයි වැට් එකක් අය කිරීම වෙන්නේ. හරිද? මේක පහසු දෙයක්. ආදායම් බදු වගේ අච්චර හිතන්න දේවල් නැහැ. හරි. අපි එහෙනම් මේ වගේ පොඩි උදාහරණ ටිකක් හදමු. හරි? පැහැදිලිනේ වැට් කියන්නේ මොකක්ද කියන එකනේ අවබෝධයක් තියෙනවනේ දැන්. හරි. අපි එහෙනම් මේ ප්‍රශ්නේ හදමු. ලියන්න මෙහෙම. එක්තරා පුද්ගලයෙක්ගේ මාසික දුරකථන ගාස්තුව එක්තරා පුද්ගලයෙක්ගේ මාසික දුරකථන ගාස්තුව එක්තරා පුද්ගලයෙක්ගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් 1500ක් විය. රුපියල් 1500ක් විය. රුපියල් 1500ක් විය. ඒ සඳහා 112ක ඒ සඳහා 112ක එකතු කළ අගය මත බද්දක් එකතු කළ අගය මත බද්දක් එකතු කර දුරකථන බිල සාදන්නේ නම් දුරකථන බිල සාදන්නේ නම් දුරකථන බිල සාදන්නේ නම් දුරකථන බිල සාදන්නේ නම් ඔහුගේ දුරකථන බිල කොපමණද? ඔහුගේ දුරකථන බිල කොපමණද? ඔහුගේ දුරකථන බිල කොපමණද? හරි ඉතා පහසු ප්‍රශ්නයක්. ඔය වගේව තමයි වැට් වලට එන්නේ. හරි ඔන්න හොඳට බලා ගන්න. හරි මෙයාගේ කෝල් වලට ගත්ත මුදල කීයද? දුරකථන බිල කීයද මෙයාගේ? රුපියල් 1500යි. හැබැයි අර සමාගම මොකද්ද කරන්නේ? 112ක වැට් එකක් අය කරනවා. එකතු කළ අගය මත බද්දක් අය කරනවා. ඒ කියන්නේ මේ පාරිභෝගිකයා පාවිච්චි කරපු බිලෙන් 112ක ප්‍රතිශතයක් වැට් එක විදියට අය කරනවා. හරිද? එහෙනම් අපි බලමු මේක ක්‍රම දෙකක් තියෙනවා හදන්න. අපි එක ක්‍රමයකට ඉස්සෙල්ලා බලමු. ඔන්න එක ක්‍රමයක් තමයි ඉස්සෙල්ලාම ඕගොල්ලෝ හොයාගන්නවා වැට් මුදල කීයද? හරි එකතු කළ අගය මත බද්ද කීයද? වැට් එක කීයද? එහෙනම් අපිට පුළුවන් වැට් අගය බලන්න වැට් එක ගන්නෙ මොහොකින්ද? එයාගේ බිලේ. බිල කීයද? 1500යි. ඒකෙන් කීයද? 112. හරි 1500ෙන් 112ක් අය කරනවා වැට් එක විදියට. එහෙනම් මොකද කරන්න ඕන අපි? 1500ෙන් 112ක් කීයද? බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා. 12 වරක් 5 කීයද? 60යි. 6ක් ඉතුරුයි. 12 වරක් 1 12යි. 12යි 6යි 18යි. කීයද? රුපියල් 180ක මුදලක් වැට් එක විදියට අය වෙනවා අර දුරකථන බිලට අමතරව. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මොකද වෙන්නේ? අපෙන් අහන්නේ මොකද්ද? වැට් එක එකතු වුණාම බිල කීයද? හරි. නිකම් බිල කීයද? 1500යි. වැට් එක තියෙනවා 180ක්. එහෙනම් වැට් එකක් එකතු වුණාම නේද? එකතු කළ අගය මත බද්ද එකතු වුණාම කීයද? අපිට පුළුවන් සම්පූර්ණ බිල කියලා ලියන්න නේද? සම්පූර්ණ බිල කීයක් දෙන්නේ? 1500ක කෝල් ගත්තා. වැට් එක තියෙනවා 180ක්. මොකද්ද වෙන්නේ? 1500ට 180ක් එකතු වෙනවා. එතකොට කීයක් දෙන්නේ බලන්න? රුපියල් 1680යි. හරි ලේසි නේද? හරි අමාරු එකක් නෙවෙයි. හරිනේ? එහෙනම් ඔන්න ලියා ගන්න පළවෙනි ක්‍රමය කියලා දාලා ලියන්න. මම ක්‍රම දෙකම කරන්නම්. ඔයගොල්ලන්ට පහසු ක්‍රමයක් තෝරගන්න පුළුවන්. ක්‍රම දෙකම හරියට තේරුම් ගන්න. ඊට පස්සේ Tamanට කැමති විදිහකට ප්‍රශ්නවලදී හදන්න පුළුවන්කම තියෙනවා.
හරි. එහෙමනම් ඔන්න ඕගොල්ලන්ට ඒ ක්‍රමය පැහැදිලි ඇති. වැට් එකක් කොහොමද අපිට ප්‍රශ්න වලට එන්නේ කියන එක. හරි. මේ ප්‍රශ්නය මම තවත් විදියකට හදනවා. ඔන්න හොඳට බලා ගන්න ඒ ක්‍රමයක් මොකක්ද කියන එක. හරි. ඒකත් පහසුයි. අපිට එකපාරට උත්තරය ගන්න පුළුවන්. ඕගොල්ලෝ මම හිතන්නේ 9 වසර BM ප්‍රතිශත කරලා තියෙනවා. අපි බලමු එහෙනම් කොහොමද ඒ ක්‍රමය කියලා. ඔන්න දෙවෙනි ක්‍රමය. හරි. මෙන්න මෙහෙම හිතන්න. 112ක් කියන්නේ මොකද්ද? වැට් එක 112ක් කියන්නේ අපේ බිල රුපියල් 100ක් නම් අපි මොකද කරන්න ඕන? වැට් මුදල විදියට 12ක් ගෙවන්න ඕන. එතකොට වැට් එක ගෙවුවයින් පස්සේ කීයක් වෙනවද? අපේ බිල රුපියල් 100ක් නම් වැට් එක 112ක් නම් වැට් එක ගෙවුවට පස්සේ බිල කීයක් වෙන්න ඕනද? 12ක් එකතු වෙනවා නේද? කීයක්ද වෙන්නේ? 112ක් වෙනවා. හරි? 112ක් වෙනවා. පැහැදිලි නේද? 112ක් වෙනවා. එහෙනම් දැන් අපෙන් කියන්නේ මොකද්ද? රුපියල් 1500 නම් බිල වැට් එක ගෙවුවට පස්සේ බිලේ වටිනාකම කීයද? එතකොට අපි වැට් එක වෙනම හොයන්නේ නැහැ මේකෙදි. දැන් බලන්න මේ 1500 කියන්නේ මොකද්ද? වැට් එක ගෙවන්න කලින්. හරි? වැට් එක ගෙවන්න කලින් කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් නම් වැට් එක ගෙවුවෙන් පස්සේ 112ක් වෙනවා නම් වැට් එක ගෙවන්න කලින් කියන්නේ මොකද්ද? 100ක බිල. හරිද? එහෙනම් අපි මොකද්ද කරන්නේ? සම්පූර්ණ බිල හොයන්න නම් සම්පූර්ණ බිල සමාන වෙනවා මෙයාගේ බිලේ වටිනාකම 1500යි. එතකොට 1500 කියන්නේ මූලිකාගයනේ. ඒ කියන්නේ 100කාගය. එහෙනම් මොකද කරන්නේ? අපි මේක 100ෙන් බෙදලා කීයෙන්ද වැඩි කරන්නේ? 112න් වැඩි කරනවා. හරි? 100ෙන් බෙදලා 112න් වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. 15 112න් වැඩි වෙන්න ඕන. බලන්න 15 වරක් 2 30යි 3ක් ඉතුරුයි. 15 වරක් 1 15යි 3යි 18යි එකක් ඉතුරුයි. 15 වරක් 1 15යි 1යි 16යි. කීයක් දෙන්නේ බලන්න? රුපියල් 1680ක් අපිට ලැබෙනවා. මේ දෙකම එකයි නේද? උත්තර දෙකම එකයි. එකම උත්තරය එනවා. දැන් මේකෙදි අපි වැට් එක හොයලා තමයි වෙනම හොයලා තමයි අර මුදලට එකතු කරේ. හැබැයි මෙතනදී එහෙම වැට් එකක් වෙනම හොයන්නේ නැතුව අපි එකපාරටම උත්තරය ගන්නවා. පැහැදිලිද? හරි. ඒ ක්‍රමයක් ලියා ගන්න. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නවලදී මේ ප්‍රශ්නේ අහන ආකාරය අනුව ඕගොල්ලන්ට පහසු ක්‍රමයකට හදා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට වැට් ගැන පැහැදිලි ඇති. වැට් මුදලක් කොහොමද අපිට ගණන් වලට සම්බන්ධ වෙන්නේ සහ අපි ඒව හදන්නේ කොහොමද කියන එක. හරි. එහෙනම් අපි ඊළඟට බලමු තවත් ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න ඊළඟට. හරි. ලියන්න මෙහෙම. එක්තරා නිවසක විදුලිය සඳහා අයවන මුදල එතකොට විදුලිය ලබා දෙනවා කියන්නේ සේවාවක් නේද? එතකොට ඒ සේවාවට වැට් එකක් අය කරනවා. හරිද? නිවසක විදුලිය සඳහා අය කරන මුදල රුපියල් 2400ක් වූ අතර ඒ සඳහා අය කරන ලද
ඒ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බදු ප්‍රතිශතය එකතු කළ අගය මත බදු ප්‍රතිශතය එකතු කළ අගය මත බදු ප්‍රතිශතය 12ක් නම් 12ක් නම් ගෙවිය යුතු මුළු බිල්පතේ වටිනාකම කොපමණද? මුළු බිල්පතේ වටිනාකම කොපමණද? ගෙවිය යුතු මුළු බිල්පතේ වටිනාකම කොපමණද? හරි. තනියම හදමු බලන්න නේද? Tamanට කැමති ක්‍රමයක් භාවිතා කරලා හදන්න පුළුවන්. ඉක්මනට උත්තරේ ගමු නේද? හරි දැන් මේ ගෙදර අය පාවිච්චි කරපු විදුලියට අය කරනවා මුදලක් රුපියල් 2400ක. ඒ වගේම බිල්පතේ වටිනාකමේ 12ක වැට් එකකුත් අය කරනවා. අපෙන් අහන්නේ මොකද්ද? මේ වැට් එක එකතු වුණාම සම්පූර්ණ බිලේ වටිනාකම කීයද? හරි මම පොඩි වෙලාවක් දෙන්නම් ඉක්මනට උත්තරේ ගන්න බලන්න. ඔබට කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. අවශ්‍ය නම් වැට් එක හොයලා ඒ විදිහට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකපාරටම ඔයගොල්ලන්ට මේක හදන්නත් පුළුවන්. හරි මට ඉක්මනට හොයලා ඉවරලා උත්තරය ඉක්මනට එවන්න. හරි මම මේකත් ක්‍රම දෙකටම හදන්නම්. ඔය ඉස්සෙල්ලා සිග්නල් ප්‍රශ්නේ හින්දා ඔන්න තේරුන්නේ නැහැ කියපු අයත් හරියට තේරුම් ගන්න බලමු. ඔන්න එක ක්‍රමයක් තමයි මොකද මම කිව්වේ වැට් එක වෙනම හොයලා බිලට එකතු කරන්න කියලා නේ. එහෙනම් අපි හොයමු මෙහෙම. වැට් මුදල කීයක්ද? බිල 2400යි. ඒකෙන් 12ක් අය කරනවා. බිංදු දෙක සුළු වෙනවා. මොකද වෙන්නේ බලන්න. 12 වරක් 4 48යි 4ක් ඉතුරුයි 12 වරක් 2 24යි 4යි කීයද 24යි 4යි 28යි නේ හරි 288ක මොකද්ද වෙන්නේ වැට් මුදලක් මේ බිලට එකතු වෙනවා එහෙනම් අපෙන් අහන්නේ සම්පූර්ණ බිල එහෙනම් සම්පූර්ණ බිල කීයද විදුලියේ වටිනාකම 2400යි නේ පාවිච්චි කරපු විදුලිය ප්‍රමාණය 2400යි ඒකට වැට් එකක් එකතු වෙනවා 288ක එහෙනම් අපිට ලැබෙනවා මුදල රුපියල් 2688යි ඕක මං හැදුවේ මොකද මේ වැට් එක වෙනම හොයලා ඒක අර මූලික මුදලට එකතු කරා හරි අපිට තව ක්‍රමයක් තියෙනවා කියලා මං කිව්වා නේද මොකක්ද ඒ ක්‍රමය දැන් මෙයාගේ වැට් මුදල කීයද 112ක් 112ක් කියන්නේ මොකක්ද බිල 100 නම් වැට් එක අය කරනවා 12ක් එතකොට මුළු මුදල කීයද බිල 100 නම් රුපියල් 12ක් වැට් එක අය කරනවා එහෙනම් මුළු මුදල කීයද 112යි හරි 100ට තව 12ක් එකතු වෙනවා 112යි එතකොට මොකද වෙන්නේ දැන් අපිට දීලා තියෙන්නේ 2400 කියලානේ 2400 කියන්නේ මොකක්ද මෙන්න මේ බිලේ අගය නේ. ඒ කියන්නේ වැට් එක එකතු කරන්න කලින් අගය. ඒ කියන්නේ 100ක අගය. හරි? බිල කියන්නේ 100 නේ. 100ක අගය. ඒතර අපි හොයන්න ඕන මොකද්ද? වැට් එක එකතු කරයින් පස්සේ අගය. ඒ කියන්නේ 112ක අගය තමයි හොයන්න ඕන. 100ක අගය මේ ගාන නම් 112 අගය කීයද? මොකද කරන්නේ? 100ෙන් බෙදලා 112න් වැඩි කරනවා. බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. දැන් තියෙන්නේ මොනවද? 24 112න් වැඩි කරන්න. හරි? 24 112න් වැඩි කරාම බලන්න. 24 ඒව දෙකක් 48යි 4ක් ඉතුරුයි. 24 ඒව එකක් 24යි 4යි 28යි දෙකක් ඉතුරුයි. 24 ඒව එකක් 24යි 2යි 26යි. ඒත් ඒ උත්තරෙම එනවා නේද? රුපියල් 2688යි. හරිද? ඔන්න එහෙනම් වැට් මුදලක් සම්බන්ධව හදන විදිය. දැන් මෙතනදි කරේ මොකද්ද? බිලේ අර මූලික අගය දීලා
වැට් එකේ ප්‍රතිශතය දීලා ඕගොල්ලොන්ගෙන් සම්පූර්ණ බිල කීයද කියලා ඇහුවා. හරි දැන් මේක අනිත් පැත්ත දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේක දීලා මෙන්න මේක කීයද කියලා අහන්න පුළුවන්. හරි ඒකෙද මේ ක්‍රමය හරියට තේරුම් ගන්න. මේ ප්‍රතිශත බැරි නම් කියන්න මම ඔයගොල්ලන්ට 9 වසරේ එහෙම ක්ලාස් වල තියෙනවනේ ප්‍රතිශත නේද? ප්‍රතිශත වැදගත්. ඒ පාඩමක රෙකෝඩින් එකක් නේද? වීඩියෝ එකක් කරපු ඔයගොල්ලන්ට එවන්නම්. හරි? ඒතර ඒවත් බලන්න. මොකද දැන් පියවරෙන් පියවරනේ අපි ඉදිරියට යන්න ඕනේ නේද? මොකද නොදැන යන්න බෑ. හරි. අපි එහෙනම් මේ වගේ ප්‍රශ්නයකට යමු ඊළඟට. ලියන්න මෙහෙම ප්‍රශ්නයක්. ලියන නිවසක ජල බිල්පතක් සඳහා නිවසක ජල බිල්පතක් සඳහා නිවසක ජල බිල්පතක් සඳහා නිවසක ජල බිල්පතක් සඳහා 14ක 14ක සර් ආයි කියනවාද අපිට කරන්ට් එක නෑ මේ කට් වෙනවා. හරි මම ආයිත් ප්‍රශ්නය කියන්නම් මොකද්ද කියලා. නිවසක ජල බිල්පතක් සඳහා නිවසක ජල බිල්පතක් සඳහා 14ක නිවසක ජල බිල්පතක් සඳහා 14ක එකතු කළ අගය මත බද්දක් අය කෙරේ. එකතු කළ අගය මත බද්දක් අය කෙරේ. නිවසක ජල බිල්පතක් සඳහා 14ක එකතු කළ අගය මත බද්දක් අය කෙරේ. එකතු කළ අගය මත බද්දක් අය කෙරේ. එතනටම ලියන්න. එම නිවෙස් හිමියා ජල බිල්පත වශයෙන් රුපියල් 2280ක මුදලක් ගෙවූයේ නම් බද්ද එකතු කිරීමට පෙර බිල්පතේ අගය සොයන්න. හරි. දැන් ඔන්න හොඳට බලා ගන්න මේ ප්‍රශ්නයත්. හරි ලේසි ප්‍රශ්න මේවා. අමාරු ඒවා නෙවෙයි. හරියට තේරුම් ගන්න. මේ විස්තරෙන්නේ දීලා තියෙන්නේ නේද? කිසියම් කෙනෙක්ගේ ජල පිල්පතේ මුදලක් තියෙනවා. රජය මොකද්ද කරන්නේ? ඒ සමාගම අපිට සේවය සපයන ආයතනය පාරිභෝගිකයන්ගෙන් 14ක වැට් එකක් මේකට ගන්නවා. එතකොට මේ වැට් එක මොකද්ද වෙන්නේ? අර බිල්පතට එකතු වෙනවානේ. අපේ මූලික බිල්පතට එකතු වෙනවා. එතකොට මේ බිල්පතට එකතු වුණායින් පස්සේ අන්නේ මුදල තමයි මෙන්න මේ රුපියල් 2280 කියලා කියන්නේ. හරිද? වැට් එක එකතු වුණායින් පස්සේ මුදල තමයි රුපියල් 2280 කියලා කියන්නේ. ඔන්න දැන් හරියට තේරුම් ගන්න. හරි මම අර දෙවෙනි ක්‍රමයක් කරේ කලින් අන්න ඒක හරියට හිතමු අපි. දැන් ඔන්න බලන්න. බිල රුපියල් 100ක් නම් වැට් එක කීයක් ගන්නවද? රුපියල් 14ක් ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ මුදල කීයද? බිල 100යි වැට් එක 14යි. සම්පූර්ණ බිල කීයද එතකොට? 114යි.
හරිද? ඔන්න කතාව. 114ක් ගන්නවා කියන්නේ බිල 100 නම් රුපියල් 14ක් වැට් එක විදියට ගන්නවා. ඒතර වැට් එක ගෙවුවට පස්සේ කීයක් වෙනවද? 114ක් අපි ගෙවන්න ඕන. හරි. දැන් මට කියන්න මේ තියන්නේ හරිද? මේ 2280 කියන්නේ මෙන්න මේ 100 අගයද 114 අගයද? 114 අගේ. ඔව් 114 අගයනේ. ඒ කියන්නේ මොකද්ද? වැට් එක එකතු කරයින් පස්සේ අගය තමයි 2280 කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේක තමයි මේ දීලා තියෙන්නේ. හරිද? අපිට මොකද්ද හොයන්න කියන්නේ? වැට් එක එකතු කරන්න කලින්. ඒ කියන්නේ මොකද්ද? 100 අගය හොයන්න කියලා කියන්නේ. හරිද? 114ක අගය දීලා 100ක අගය කීයද කියලා අහනවා. පැහැදිලිද? ඔන්න කතාව. එහෙනම් ඔන්න අපි ගාන හදන්න යනවා. හරි? අපි මොකද්ද කරන්න ඕන? වැට් එකතු කිරීමට පෙර නේද? එකතු කිරීමට පෙර බිල. හරි? වැට් එක එකතු කරන්න කලින් බිල. දැන් වැට් එක එකතු කරායින් පස්සේ බිල කීයද? 2280යි. ඒ 2280 කියන්නේ එකතු කරායින් පස්සේ. ඒ කියන්නේ 114ක අගය තමයි මේ 2280 කියලා කියන්නේ. එහෙනම් අපි හොයන්න ඕන එකතු කරන්න කලින්. ඒ කියන්නේ 100ක අගය තමයි හොයන්න ඕන. හරි? 114 අගය දීලා 100ක අගය අහනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? 114න් බෙදලා 100න් වැඩි කරනවා. පැහැදිලිද? 114න් බෙදලා මොකද කරන්නේ? 100න් වැඩි කරනවා. හරි? ඔයගොල්ලෝ දැන් මේක කියලා තේරෙනවා නම් බෙදන්න ඕන මේකෙන් වැඩි කරන්න ඕන මේකෙන්. මේකනේ හොයන්න ඕන. බිලනේ හොයන්න ඕන නේද? එහෙනම් ඔන්න ක්‍රමය. දැන් අපි මේක සුළු කරගන්න තියෙන්නේ. බලන්න 114 ඒවා දෙකක් නේද තියෙන්නේ 228ට. එහෙනම් මෙතන බලන්න මේකට 1යි මෙතනට තියෙනවා 2යි බිඳුවයි 20යි. හරි? 20 වැඩි කරන්න ඕන 100. කීයද? රුපියල් 20.2. ඒ කියන්නේ කීයද? රුපියල් 2000ක බිලකට තමයි 114ක වැට් එකක් අය කරාම මෙන්න මේ 2280 ගෙවන්න තියෙන්නේ. හරිනේ? ඔන්න කතාව. හරි. ඒක ඉක්මනට ලියාගමු. මට ඒක ලියා ගන්න ගමන් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න හොඳට ඇස්සරලා මේක පැහැදිලිද කියලා ප්‍රතිශත. හරි? 9 වසරේ තියෙන දේවල් මේවා. මම හැමෝනොත් ඔයගොල්ලන්ට ඒකේ 9 වසරේ එකත් එවන්නම්කො පොඩි වීඩියෝ එකක් බලන්න. ඒකත් නිදහසේ පහසු ඉඳගෙන බලන්න. හරිද? 9 වසර ප්‍රතිශත පාඩම. හරි. මට මේක ලියා ගන්න ගමන් ඔයගොල්ලෝ ලියා ගන්න ගමන් හරි මැසේජ් එකක් හරි එහෙම නැත්නම් මොකක් හරි රියැක්ෂන් එකක් හරි දෙන්න බලන්න මේක තේරුණාද නැද්ද කියන එක. ඒක 114න් බෙදන්නේ. සෝරි මොකද්ද? ආයිත් අහන්න. 114න් බෙදන්නේ. 114න් බෙදන්නේ නේද? හරි. ඔන්න දැන් මට එවලා තුනනේ නේද ප්‍රශ්නයක්. ඔන්න ඒ ප්‍රශ්නෙටත් උත්තරය තමයි මෙතන. හරි. ඒකත් මේ විදිහට තමයි හදන්නේ. හරි. ඔන්න බලන්න. මේ 2280 කියන්නේ වැට් එක එකතු කරාමනේ නේද? එතකොට දැන් ඕගොල්ලෝ හිතන්න වැට් එක 114යි කියන්නේ බිල 100 නම් වැට් එක 14ක් එකතු වෙනවා. ඒ කියන්නේ වැට් එක එකතු වුණායින් පස්සේ කීයද? 114යි. ඒක පැහැදිලිද? ඔව් සර්. එතකොට දැන් මේ වැට් එක එකතු කරායින් පස්සේ ගාන නේද මේ තියෙන්නේ. එතකොට අපිට මේ දීලා තියෙන්නේ මේකද කියලා හිතන්න. මොකද දීලා තියෙන්නේ? 100ක අගයද 114ක අගයද? සම්පූර්ණ බිල 114. 114ක අගය. පැහැදිලි නේක නේද? එතකොට දැන් අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? වැට් එක එකතු කරන්න කලින්. ඒ කියන්නේ 100ක අගය තමයි හොයන්න තියෙන්නේ නේ. ඉතින් බලන්නකො 114ක් කියන්නේ 2280 නම් අපි එකක් හොයනවා. එකක් හොයන්න මොකද කරන්නේ? මේක බෙදනවා 114. ඒක තමයි මේ බෙදලා තියෙන්නේ. හරි? එකක් මේ ගාන නම් 100ක් හොයන්න මොකද කරන්නේ? එකේ ගාන 100න් වැඩි කරනවා. හරි. ඉතින් මේ 114 මෙතනට අරගෙන තමයි අපි අර පහසුවට ලිව්වේ මේක. හරිද? පැහැදිලිද? තාම තේරුන්නේ නැද්ද? තේරුණා සර්. හරි. ඒතර ඕගොල්ලෝ හිතන්න ඕන මෙතන හරි මේ පොයින්ට් එකෙන් තමයි හිතන්නේ. බිල දුන්නා නම් ඕගොල්ලෝ 100න් බෙදලා 114න් වැඩි කරන්නේ. හරිද? ඒ කියන්නේ අර වැට් එක එකතු කරන් කලින්. එකතු කරාට පස්සේ දුන්නා නම් 114න් බෙදලා 100න් තමයි වැඩි කරන්න ඕනේ.
හරි ඒ කියන්නේ අර අපිට හොයන්න ඕන එකට තමයි අපි මේ යන්නේ කියන එක. හරි ඒක ඉක්මනට ලියා ගන්න. මේකේ සුළු පොලිය කියලා තියෙනවා මම හිතන්නේ අද ඒ ටික කරන්න වෙන එකක් නැහැ අපිට ඊළඟ දවසේදී සුළු පොලිය ගැන කරගන්න පුළුවන්. එතකොට ඒ පාඩම මම ඊළඟ දවසේදී පොඩි වෙලාවයි සුළු පොලිය තියෙන්නේ. පැය භාගයක් පැයක් යනකොට ඉවරයි. ප්‍රශ්නත් එක්ක ඊට පස්සේ අපිට තව පාඩමකට යත හැකියි. හරි මම දැන් තව එක ප්‍රශ්නයක් දෙන්නම් මේ වගේ. ඔන්න එකතු කළාගේ මත හරිනේ. වැට් එක හරිනේ දැන්. ඔන්න මට ප්‍රශ්නයක් කියලා තියෙනවා තීරුබද්ධ ගැන මේ වගේ දෙයක්. හරි ඔන්න දැන් බලමු මේ ප්‍රශ්නේ. හරි ඕගොල්ලෝ මේ හැමෝම මේ ප්‍රශ්නේ ලියා ගන්න. මේක මේ වැට් එකට සම්බන්ධ එකක් නෙවෙයි තීරුබද්ධ එකක්. ඉතින් තීරුබද්ධත් ওই විදිහම තමයි නේද? වෙනසක් නැහැනේ. ওই දෙයම තමයි තියෙන්නේ එතන. ඕ ප්‍රශ්නේ. හරි. හරි මේ ප්‍රශ්නේ ලියා ගන්න හැමෝම. හරි අපි ලියමුකෝ ප්‍රශ්නය. මට ඒ ප්‍රශ්නය මම දෙන්නම්. මට පොඩ්ඩක් මේ ප්‍රතිශත කියන්න අකුරු ඉලක්කම් මට පොඩ්ඩක් අපැහැදිලි දැන් තියෙනවා. හරි. මෙහෙම ලියන්න. මෙරටට ගෙන් වූ බෙහෙත් තොගයක් සඳහා මෙරටට ගෙන් වූ බෙහෙත් තොගයක් සඳහා මෙරටට ගෙන් වූ බෙහෙත් තොගයක් සඳහා තීරුබදු ගෙවූ පසු එම තොගයේ වටිනාකම තීරුබදු ගෙවූ පසු එම තොගයේ වටිනාකම රුපියල් 2,84,000කි. රුපියල් 2,84,000කි. මන්ති අගේ හරි නේද මේක 2,84,000. මම වැරදි අගයන් කියනවා නම් කියන්න හරි මට මේ බලා ගන්න පුළුවන් විදිහ මේ අකුරු හරියට ලියන්න දැන් 10 වසරනේ හරි 4 විදියට ලියන්න නැවතීමෙන් තිත ලියලා ලියන්න තීරුබදු ප්‍රතිශතය මන්ති කීයද 112ද 42ද 42යි නේ හරි මෙහෙම ලියන්න තීරුබදු ප්‍රතිශතය 142ක් නම් බදු ගෙවීමට පෙර බෙහෙත් තොගයේ වටිනාකම සොයන්න. බදු ගෙවීමට පෙර බෙහෙත් තොගයේ වටිනාකම සොයන්න. හරි. ඔන්න ප්‍රශ්නය. හරිද? ඔන්න බෙහෙත් ගෙන්නන කතාවක් තමයි තියෙන්නේ. ඒතර අපිට කියනවා ඒ බෙහෙත් තොගය ඒ කියන්නේ තීරුබද්ද ගෙව්වට පස්සේ බෙහෙත් තොගයේ වටිනාකම රුපියල් 2,84,000ක් කියලා. ඒ වගේම තීරුබදු ප්‍රතිශතය දෙනවා රුපියල් 142යි කියලා. හරි මේ තීරුබද්දයි වැට් එකයි ලොකු වෙනසක් නැහැ. හරිද? හරි වැට් තීරුබද්දෙත් තියෙන්නේ භාණ්ඩයක් අපනයනය කරනකොට ආනයනය කරනකොට වෙන දෙයක්. වැට් එකේ තියෙන්නේ මොකක් හරි සේවාවක් සපයනකොට අය කරන දෙයක්. හරි? මේ දෙකම වෙන්නේ අර මූලික අගය මත තමයි මේක අයවීම වෙන්නේ. හරි දැන් බලන්න මේක භාණ්ඩයේ වටිනාකම තියෙනවානේ. ඊට පස්සේ තීරුබද්ද තියෙනවා. ඊට පස්සේ භාණ්ඩය බද්ද ගෙව්වට පස්සේ සම්පූර්ණ අගය. ඔන්න ඔය වගේ තුනක් මෙතනත් සම්බන්ධ වෙන්නේ නේද? හරි දැන් මෙහෙම හිතන්නකෝ. රුපියල් 100ක් නම් වටිනාකම සර්
සර් මම ඒකට උත්තරේ හොයාගත්තා. හොයාගත්තා. පහසුයි නේද? අමාරු නෑ හරියට හිතුවොත් නේ. අපිට හිතන්නයි තියෙන්නේ. හරි. ඔන්න බලන්න හරිද කියලා. කීයද උත්තරය ආවේ? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. බලමු හරිද කියලා. ඔන්න 142ක තීරු බද්දක් ගෙවනවා කියන්නේ රුපියල් 100ක් නම් වටිනාකම බද්ද කීයද? 142ක්. රුපියල් 100 නම් වටිනාකම බද්ද තියෙනවා 42ක්. එතකොට රුපියල් 100ක භාණ්ඩයකට බද්ද 42ක් ගෙවුවට පස්සේ කීයද සම්පූර්ණ වටිනාකම? 142යි. හරිද? පැහැදිලිද? ඔන්න කතාව. දැන් බලන්න මේ 2,84,000 කියන්නේ බද්ද ගෙවුවට පස්සේ අගයනේ. ඒ කියන්නේ කීයද? 100ක අගයද 142ක අගයද? කීයද? බද්ද ගෙවුවට පස්සේ කියන්නේ කීයද? 142ක අගයනේ. අපි හොයන්න ඕන බද්ද ගෙවන්න කලින්. ඒ කියන්නේ මොකද්ද? 100ක අගය. මොකද කරන්න ඕන? 142ක අගය නම් මේ දීලා තියෙන්නේ. 142කින් බෙදලා වැඩි කරන්න ඕන කීයෙන්ද? 100. පැහැදිලිද? එහෙනම් මොකද කරන්නේ? බදු ගෙවීමට පෙර නේද? බදු ගෙවීමට පෙර වටිනාකම සමානයි බදු ගෙව්වට පස්සේ වටිනාකම කීයද? 2,84,000යි. ඒක වැඩි කරන්න ඕන මොකද්ද? බෙදන්න ඕන 142කින් වැඩි කරන්න ඕන 100ෙන්. එහෙනම් 142කින් බෙදලා වැඩි කරනවා 100. හරිද? දැන් බලන්න මේක සුළු වෙනවනේ. මේ බලන්න 142ව දෙකක්නේ 284 කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ බලන්න. මේක 1යි මෙතනට 2යි. ඒ කියන්නේ මොනවද? 2000යි. 2000යි බිංදු 2ක්. හරි. එහෙනම් භාණ්ඩ තොගේ වටිනාකම අර බෙහෙත් තොගේ වටිනාකම කීයද? රුපියල් ලක්ෂ 2යි. හරි. ලක්ෂ 2ක බෙහෙත් තොගයකට තමයි තීරු බද්ද ගෙවුවට පස්සේ 2,84,000ක් වෙලා තියෙන්නේ. පැහැදිලිද? මන්ති පැහැදිලිද? එහෙනම් ඔන්න ප්‍රතිශත නේද සම්බන්ධ වෙන විදි. සර් බදු මුදල දීලා තිබුණොත් අපි කොහොමද හොයන්නේ? මොකද්ද? පොඩ්ඩක් හයියෙන් කියන්න. තීරු බදු මුදල දීලා තිබුණොත් මට පැහැදිලි නෑ. පොඩ්ඩක් හයියෙන් දැන් කියන්න. ඕකේ තියෙන්නේ නෑ නෑ මැසේජ් තීරු බදු මුදල දීලා තිබුණොත් පොඩ්ඩක් මැසේජ් එකක් විදියට එවන්නකෝ. ඉක්මනට එවන්න මැසේජ් එකක් විදියට. ඔගොල්ලෝ මේ තියෙන අභ්‍යාස ටික කරන්න මම කියපු ඒවා හරිද? එතකොට තමයි ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු අහුවෙන්නේ නේද? මේවයි තියෙන ගැටලු මොනවද? හදාගන්න බැරි ඒවා මොනවද? ඔක්කොම හම්බ වෙනවා එතකොට. තීරු බදු මුදල දීලා ඊට පස්සේ එහෙම ඇහුවොත් හොයන්නේ කොහොමදනේ? හරි. මෙහෙමනේ. ඔන්න තවත් විදිය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් මම ගන්නම්. ඔයගොල්ලෝ හිතන්න දැන් මේක ලක්ෂ 2යිනේ වටිනාකම නේද? තීරු බද්ද කීයද? 84000ක් තියෙනවනේ. තීරු බද්ද 84000. එහෙනම් අපිට මේ විදියට මේ ප්‍රශ්නය දෙන්න පුළුවන්. හරි ඔන්න මේ ප්‍රශ්නයත් බලා ගන්න. රුපියල් 84000ක් තීරු බද්ද විදියට ගෙව්වනම් තීරු බදු ප්‍රතිශතය 142 නම්. එතකොට දැන් අපිට දෙන්නේ නැහැ මේ 2,84,000 කියලා. 142ක් තීරු බදු අය කරන භාණ්ඩයකට තීරු බදු විදියට රුපියල් 84000ක් ගෙවුවනම් හරිද? භාණ්ඩ වල වටිනාකම කීයද කියලා අහන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මූලික වටිනාකම කීයද? එතකොට හදන්නේ කොහොමද අපි? මේ 84000 කියන්නේ මොකද්ද? 142ක්. හරි 84000 කියන්නේ 142ක්. එහෙනම් අපි මොකද කරන්නේ? 142ක් කියන්නේ 84000 නම් හරි වටිනාකම කීයද? 100ක්. එහෙනම් අපි මොකද කරන්නේ? 100ක් කීයද? මොකද වෙන්න ඕන? 84000 42ක් කියන්නේ 84000 නම් එකක් කීයද?
84000 බෙදනවා 42. හරි එකක් හෝ ගාන නම් 100ක් මේක වැඩි කරනවා 100ෙන්. 1යි මෙතනට 2යි 2000යි 2100ෙන් වැඩි කරනවා. එතකොටත් එනවා කීයද? ලක්ෂ 2යි. හරි එතකොට මේ විදිහට හදන්න. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රතිශතය මෙච්චරයි කියලා දුන්නොත් ඒ ගාණයෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා අර මුදල. හරි? එහෙම නැත්නම් මෙතනදී කිව්වොත් ඕගොල්ලන්ට මේ ප්‍රතිශතය මෙච්චරයි බද්ද ගෙව්වට පස්සේ කීයද? එතකොට මොකද්ද කරන්න ඕන? බද්ද ගෙව්වට පස්සේ 142ක් වෙනවනේ. එහෙනම් මොකද්ද කරන්නේ? 42න් බෙදලා 142න් වැඩි කරනවා. හරි මේකත් එක්ක හිතන්න. හරිද? ප්‍රශ්නේ දෙන ආකාරය අනුව අපිට ওই විදිහට හිතන්නයි කියන්නේ. හරි. හරි ප්‍රශ්න තව තියෙනවද මොකුත්?